සුබ දවසක් හැමෝටම. මම ශෙහාන් තවත් අපේ කම වැඩසටහනක් එක්ක එකතු වෙන්න හිතුවා. මුලින්ම මාව සමාවට භජනය කරන්න ඕනේ. මොකද මම ඇඳන් ඉන්නේ ඇඳුම අපේ කමට සරිලන එකක් නෙමෙයි. මම හිතුවා කාර්යාලයේ මට මේක වැඩසටහන රෙකෝඩ් කරගන්න පුළුවන් නම් ලේසියි කියලා. මොකද මෙතන ලේසි හින්දා සද්ද බද්ද ටිකක් අඩු හින්දා. එතකොට බොහොම ස්තුතියි දේවන්ට මට මේ අවස්ථාව ලබා දුන්නට. මොකද මට හිතෙනවා පෞද්ගලිකව මේකෙන් අපි හැමෝටම යමක් දැනගන්න යමක් හම්බ වෙන්න පුළුවන් කියලා. විශේෂයෙන්ම පෞද්ගලික රක්ෂණය ගැන කතා කරද්දී අපි කතා කරලා බැලුවේ මේක කොටස් දෙකකට හරි තුනකට හරි බෙන් කරලා කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා. මොකද එතකොට අපි එක සැරයකට අපිට ගන්න ප්‍රමාණය සීමා සහිතයි. එතකොට අපිට ලේසි. අපි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකේදී අපි වෙන දෙයක් ගැන කතා කරමු. අදට මගේ බලාපොරොත්තුව ජීවිත රක්ෂණය සහ බරපතල රෝග ලක්ෂණ ගැන පොඩ්ඩක් කතා කරන්න. එතකොට ඔය කාරණා දෙක විශේෂයෙන්ම අපි ජීවිත රක්ෂණය කියලා ගත්තොත් මම සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට මම සාමාන්‍ය දැනීමත් එක්ක එකතු කරගෙන කලවම් කරගෙන පොඩි පොඩි දේවල් කියනවා. සමහර ඒවා මම හිතන විදියට වැඩිය ඔයගොල්ලන් හිතන විදිය වෙනස් වෙන්න පුළුවන්. එහෙම වුණොත් ඒක ඔයගොල්ලන්ගේ ඔළුව පාවිච්චි කරලා ඒක තීරණයක් ගන්න එකයි මගේ කියපු එකත් එක්ක සංකලනය කරලා හොඳ විදිහකට තීරණයක් ගන්න එක අපිට ඒ වෙලාවට තීරණය කරන්න පුළුවන් අවශ්‍යතාවයක් වුණොත්. නමුත් මම මූලික ටික කරුණු ටික කියන්න මම හිතන්නේ ඒක ඔයගොල්ලන්ට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියලා. අපි මුලින්ම ජීවිත රක්ෂණය ගත්තොත් අපිට මෙතනදී විශේෂයෙන් මම කියන්න කැමති ජීවිත රක්ෂණය අපි ගන්නේ ලොතරැයක් කියලා හිතාගෙන නෙමෙයි. ඒක අපි 99%ක්ම මම දන්න තරමින් මට හිතෙන විදිහට අපි ක්ලේම් කරන්නේ. එතකොට කාට හරි හිතෙන්න පුළුවන් අපි ක්ලේම් කරන්නේ නැති ඉන්ෂුරන්ස් එකක් අපි ගන්නේයි කියලා. බොහොම හොඳ ප්‍රශ්නයක්. අපි මැරෙන දවස අපි දන්නේ. අපිට මොකද්ද කරදරයක් වෙන දවස අපි දන්නේ. ඒ හින්දා තමයි අපි ජීවිත රක්ෂණය ගන්නෙ. ඒ කියන්නේ ජීවිත රක්ෂණය ගන්නෙ මට වගකීම වැඩිම කාලෙට මගේ ළමයි පොඩි උදාහරණයක් වශයෙන් එහෙම නැත්නම් මගේ මෝගේජ් එක ලොකුයි. එතකොට මට මොකක් හරි කරදරයක් වුණොත් මේගොල්ලන්ගේ අනාගතේ අමාරුවේ දාන්න බෑ. හැබැයි අමාරුවේ දාන්න බෑ කියලා අපි දැනට ජීවත් වෙන කාලේ අමාරුවේ දාගන්නත් බෑ. අපි ඉන්ෂුරන්ස් එකට ගොඩාක් ගෙවනවා. අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් අපේ මෝගේජ් එක තියෙනවා ලක්ෂ 4ක්. එතකොට අපි ජීවිත රක්ෂණය ගන්නවා අපි ලක්ෂ 4 ඒකකාව වෙන්නයි. තව අපි ලක්ෂයක් විතර දානවා මොකක් හරි කරදරයක් වෙච්ච වෙලාවට ගෙදර ඉන්න ඉතුරුලා ඉන්න කට්ටියට ජීවත් වෙන්න සල්ලි ටිකක් තියෙන්න ඕන හින්දා. එතකොට අපි ලක්ෂ 5ක ජීවිත රක්ෂණයක් ගත්තොත් අපි බලනවා ඒකට ඒ අවදානමට අපේ ඉන්ෂුරන්ස් එක ගන්න ආයතනය කීයක් ගන්නවද කියලා. අපි හිතමු එයා ඩොලර් 100ක් ගන්නවා කිව්වොත් එහෙම සතියකට එතකොට අපි බලනවා ඒක ටිකක් ප්‍රමාණයට වැඩි. එතකොට අපි කියනවා බොහොම ස්තුතියි අපිට ඉන්ෂුරන්ස් එක එපා කියලා. මොකද අපි ජීවත් වෙන එක වටිනවා මේ රක්ෂණය ගන්නවා හා සමානව. රක්ෂණයට වැඩි සමහරට අපිට ජීවත් වෙන එක වටින්න පුළුවන්. එතකොට අපි කරන්නේ අපි ඒ ගෙවන ගාන අපිට හිතෙනවා නම් අපිට ලොකුවට දැනෙන්නේ නැහැ. මට ඒක ලොකු ගැටලුවක් නෑ. මගේ පවුල බලාගෙන මගේ ළමයින්ට උගන්වගෙන මගේ සාමාන්‍ය ගෙදර දොරේ වැඩ කටයුතු කරගෙන ජීවත් වෙන්න පුළුවන් කියලා එක හිතෙනවා නම් අපි ඉන්ෂුරන්ස් එක ගන්නවා. ඒ වගේම මම කිව්වා වගේ ඒක 99%ක් අපි ක්ලේම් කරන එකක් නෑ. නමුත් අපේ වගකීම තියෙනකොට අපි ඒක අරගෙන වගකීම අඩු වෙගෙන යනකොට මෝගේජ් එක අඩු වෙද්දි ළමයි ලොකු වෙද්දි හිතට සැහැල්ලුවක් දෙන්න රයිට් දැන් ප්‍රශ්න ටික निराකරණය වෙනවා කියලා. එතකොට අපි ලයිෆ් ඉන්ෂුරන්ස් සමහරට අඩු කරන් යනවා. යම් කිසි දවසකට අපි ගොඩක් අවුරුදු 60 70 වෙද්දි සමහරට අපි ඉතුරු කරලා තියෙන ප්‍රමාණය වැඩි නම් අපේ account එකේ සල්ලි ටිකක් තියෙනවා නම් එතකොට අපිට තීරණය කරන්න පුළුවන් දැන් ජීවිත රක්ෂණයෙන් වෙන්න ඕන කාරණාව කරගත්තා. දෙවියන්ට ස්තුති වෙන්න ඕනේ. මට මුකුත් කරදරයක් වුණේ නැහැ. මට මුකුත් හානියක් වුණේ නැහැ. දැන් මට ඒක ඕන වෙන එකක් නැහැ. දැන් අපි ඒක අයින් කළා දානවා. එතකොට එහෙම තමයි මට හිතෙන්නේ මූලිකම වශයෙන් මේක යන්න ඕනේ කියලා. මම හිතන්නේ ඒකේ වැරද්දක් නැහැ කියලා. එතකොට දෙවැනි එක අපි සාමාන්‍යයෙන් චූට්ටක් අමතක කරනවා. අපි ජීවිත රක්ෂණය ගන්නවා අපිට ආරක්ෂාවක් ඕනේ කියලා හිතලා. හැබැයි ඇත්තටම ප්‍රශ්න දෙකක් ප්‍රශ්නයක් එක ඊළඟ ප්‍රශ්නේ අපි අහන්නේ නැහැ. ඊළඟ ප්‍රශ්නේ ඇවිල්ලා
අපි ජීවිත රක්ෂණය ගන්න අපි හිතනවට වැඩිය කලින් අපි නැති වෙයි කියලා හිතලා අපේ ළමයින්ට ආරක්ෂාවක් වෙන්න එහෙම නැත්නම් අපේ භාර්යාවට ස්වාමි පුරුෂයට හරි ආරක්ෂාවක් වෙන්න කියලා හිතලා ගන්න ආරක්ෂාව අපි හිතන්නේ හරි එහෙනම් අපි මැරෙනවා නම් කොහොමද මැරෙන්නේ කියලා. ඒ ප්‍රශ්නට උත්තරයක් නැහැ. නමුත් මම හැම වෙලෙම කියන්නේ 99%ක්ම අපි එකපාරට මැරෙන්න එකක් නැහැ. 100%ක් විතර chance එකක් තියෙනවා අපි accident එකක් වෙලා ඒ වෙලෙම මැරෙන්න පුළුවන්. එහෙම නැත්නම් හෘදයාබාධයක් වගේ ලෙඩක් හැදිලා අපි නිින්දට යනවා ආය අවදි නොවෙන්න පුළුවන්. ඒකේ බොහොම සුළු ප්‍රතිශතයක් තියෙනවා. නමුත් ඒක වෙන්න පුළුවන්. නමුත් ගොඩාක් වෙලාවට වෙන්නේ අපිට බරපතල රෝගයක් වගේ එකක් හැදිලා අපි දුක් විඳලා මැරෙන්න පුළුවන්. එතකොට බරපතල රෝගයක් කිව්වහම මෙතන සඳහන් වෙන්නේ අපි ගොඩාක් වෙලාවට කියන්නේ පිළිකාවක්, ඒ කියන්නේ හෘදයාබාධයක්, ඒ කියන්නේ කිඩ්නි වකුගඩු රෝගයක්, එහෙම නැත්නම් පෙනහළ රෝගයක් වගේ ඒ වගේ cancer, heart attack, stroke, kidney problem, liver problem ඔය ලෙඩ රෝග තමයි අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. එතකොට ඔන්න ඔය ලෙඩ ටික අපිට කවර් කරගන්න ආරක්ෂාවක් තියෙනවා. ඒකට අපි කියනවා trauma cover එක කියලා. එහෙම නැත්නම් critical illness cover එක. එහෙම නැත්නම් බරපතල රෝග රක්ෂණය කියලා. ඒතර බරපතල රෝග රක්ෂණයෙන් වෙන්නේ අපිට මොකක් හරි බරපතල රෝගයක් ආවොත් අපිට සල්ලි වගේක් හම්බ වෙනවා. අපි හිතමු 50000ක් හරි මම උදාහරණයට ජීවිත රක්ෂණයේ ලක්ෂ්‍ය 5යි බරපතල රෝග රක්ෂණය කියලා ගන්නම්. එතකොට අපිට ඉස්සරහට යන ලේසි. එතකොට මොකක් හරි වුණොත් අපිට ලක්ෂයක් ආයතනයෙන් ගෙවනවා. එතකොට අපිට ඒ සල්ලි ටික account එකට හම්බ වෙනවා. කවුරුත් අපිට කියන්නේ ඒ ලක්ෂ්‍ය මොනවද කරන්න ඕන කියලා. අපිට ඕන නම් බෙහෙත් ගන්නවා, අපිට ඕන නම් නිවාඩුවක් යනවා, අපිට ඕන දෙයක් කරගන්නවා. එහෙම නැත්නම් අපි ස්පිරිතාලට ගිහිල්ලා බෙහෙත් ගන්නවා, ආණ්ඩුවේ ස්පිරිතාලට. අපි නවසීලන් තින්නේ. අපිට ඒකට කිසිම ගැටලුවක් නැහැ. අර ලක්ෂ්‍ය තියාගෙන අපේ ගෙදර වැඩ කටයුතු වලට mortgage එකක් තියෙනවා නම්, rent එකක් තියෙනවා නම් මොකක් හරි ගෙවන එක කරගෙන ඒ සල්ලි ටික තියාගන්නවා. මම හිතන්නේ ඒ ටික පැහැදිලි. හැබැයි ඔතනේ තව කීපයක් තියෙනවා මම විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. අපිට යම් කිසි විදිහකට බරපතල රෝගයක් හැදුනොත්, ඒ කියන්නේ අපි හිතමු කැන්සර් එකක් හරි heart attack එකක් හරි මොකක් හරි හැදුනොත් අපිට 99%ක් අපිට ආයි ඒ ජීවිත රක්ෂණයක් හරි බරපතල රෝග රක්ෂණයක් හරි ගන්න බෑ. ඔව් ආයි ගන්න බෑ. ගන්න ඕන සමහරට අපි අවුරුදු 10ක් ඉන්න වෙනවා, සමහරට අවුරුදු 15ක් ඉන්න වෙනවා, සමහරවට ඒගොල්ලෝ ගොඩාක් මුදලක් අය කරනවා අපිට රක්ෂණයක් දෙන්න. ඒ හින්දා අපි බරපතල රෝග රක්ෂණයක් වගේ එකක් ගන්නකොට අපි හැම වෙලෙම බලන්න ඕනේ අපිට කී පාරක් ඒක ක්ලේම් කරන්න පුළුවන්ද කියලා. මොකද ඒක අපි දන්නේ නැතුව හිටියොත් අපිට එක ක්ලේම් එකක් හම්බුනාට පස්සේ අපි අවාසනාවන්ත වෙලා අපිට heart attack එකක් හැදිලා අපිට ක්ලේම් එකක් හම්බ වෙන ලක්ෂයක්. එතකොට ඒකෙන් මට කියන්නේ ආය අවුරුදු 3-4කට පස්සේ මට පිළිකාවක් හැදෙන්නේ නැහැ කියලා. පිළිකාවක් හැදුනොත් එතකොට මට ආයි ලක්ෂයක් හම්බ වෙනවද? ඒ ප්‍රශ්නෙට උත්තරේ ඒ පොලිසි එක ඇතුලේ තියෙනවා. ඒක අපි හොයාගන්න ඕනේ. නැත්තම් අපි ක්ලේම් කරන වෙලාවට අපි අසරණ අසරණ වෙනවා. මොකද අපිට 1 ලක්ෂයක් හම්බුණා, එක පැත්තකින් අපි සන්තෝෂයි, අපිට කීයක් හරි හම්බුණා. නමුත් ආයි මට ආරක්ෂාවක් නැහැ. ඇයි ඒක එහෙම වුනේ? මොකද ඒකට අදාළ කොන්දේසිය ඒ කවර එකේ තිබුණේ නැහැ. එහෙම නැත්තම් ඒ අපි ඉන්ෂුරන්ස් එක ගත්ත ආයතනෙන් ඒක දෙන්නේ නැහැ. ඉතින් ඒක දැනගත්තාම අපිට වටිනවා. දෙවැනි එක අපි හිතමු කැන්සර් එකක් කියලා. කැන්සර් එකක් හැදුනොත් අපිට මං හැම වෙලේම කියන්නේ කැන්සර් එකක් හරි heart attack එකක් හරි ගොඩාක් වෙලාවට 99%ක්ම අපිට ආයි හැදෙන්න පුළුවන්. විශේෂයෙන්ම කැන්සර් එක දුරදිග යන්න පුළුවන්. එතකොට කැන්සර් එක අපි හිතමු stage 1, stage 2, අපි හිතමු breast cancer එකක් හරි, prostate cancer එකක් හරි මොකක් හරි කැන්සර් එකක් හැදුනොත් ඕක stage 4 වෙනකන් ගිහිල්ලා ඒක ටිකක් බරපතල තත්ත්වයට ගියාම අපිට ආයි ක්ලේම් එකක් හම්බ වෙනවද? සමහර කට්ටිය ඉන්න පුළුවන් කියන්න පුළුවන් මේ ආයි ගෙවන්නේ ආයි එකක් හදුනට පස්සේ ආයි වෙන එකට තමයි ගෙවන්නේ කියලා. ගෙන එකට ගෙවන්නේ ලෙඩකට ගෙවුවට පස්සේ ඉවරයි කියලා. එහෙම දෙයක් නැහැ. අපිට ඇත්තටම තව එකක් තියෙනවා සිවියර් ට්‍රෝමා කියලා. ඒක අරගෙන තිබුණොත් අපිට කැන්සර් එකකට වගේ ආයි සැරයක් ක්ලේම් එකක් ගන්න පුළුවන්. heart attack එකකට ආයි ක්ලේම් එකක් ගන්න පුළුවන්. හැබැයි ඒක පොලිසි එක ගන්නකොට අපි මේ විස්තර හොයාගෙන තියෙන්න ඕනේ. ඒක හොයාගෙන තිබුණ නැත්තම් අපිට ඊට පස්සේ බයිබැක් ඔප්ෂන් එක හරි ඒක ගන්න ක්ලේම් එකක් වගේ කරගන්න දේවල් කරගන්න බෑ. ඒක හින්දා මම ගොඩක් වෙලාවට කියන්නේ ජීවිත රක්ෂණයයි බරපතල රෝග රක්ෂණයයි
විශේෂයෙන්ම දැනුවත් වෙලා ඉන්න ඕන. ජීවිත රක්ෂණය නම් ඇත්තටම බොහොම අපි කියන්නේ හරි ස්ට්‍රේට් ෆෝවර්ඩ්. අපි මැරුණොත් ආයි මැරුණා කියලා ඔප්පු කරන්න දෙයක් නැහැ. අපිට සල්ලි ගන්න හම්බ වෙනවා. අපි ගැන යපෙන්නන්ට ඒ ගන්න හම්බ වෙනවා. එතකොට මම තව එකක් කියනවා. අපි ජීවිත රක්ෂණය අර මම ඉස්සරින් කිව්වා වගේ අපි අඩු කරලා යම්කිසි දවසක අපි ඒක නැති කරලා දාන්න පුළුවන්. හැබැයි අපිට හිතෙනවා ට්‍රෝමා කවර් එකේ මත බරපතල රෝග ලක්ෂණ නම් පොඩ්ඩක් තියාගත්තා නම් හොඳයි. මොකද අපිට සෞඛ්‍ය රක්ෂණයක් නැත්නම් අපිට ලෙඩක් හැදෙන අවස්ථාව බොහොම වැඩි අවුරුදු 60-65 වුණාට පස්සේ. හැබැයි ඒ වෙලාවට අපේ පොලිසි එක වළංගු නැත්නම් අපිට ක්ලේම් එකක් හම්බ වෙන්නේ නැහැ. ඒක අපි දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒක තමයි එක ප්‍රශ්නයක් තියෙන්නේ. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් බැංකුවකින් වගේ ඉන්ෂුරන්ස් එකක් ගන්නකොට ඒ අවස්ථාව ඒක අපිට නැතුව යනවා. ඒකයි මම ගොඩක් වෙලාවට කියන්නේ අපි ඒ ටික පොඩ්ඩක් හොයලා බලලා තියාගත්තා නම් හොඳයි කියලා. තව එකක් මම කියන්න ඕනේ. මොකද අපි ගොඩාක් වෙලාවට මෝගේජ් එකක් ගන්න ගියාම සමහරට බැංකුවකින් හරි මුල්‍ය මාධ්‍ය විශේෂයෙන්ම බැංකුවකින් උගන්ට කියන්න පුළුවන් රයිට් ඔයගොල්ලෝ ඉන්ෂුරන්ස් එකක් ගන්න. එතකොට හොඳයි කියලා. ඉතින් ඒක කිසිම වැරද්දක් නැහැ. නමුත් බැංකුවෙන් දෙන ඉන්ෂුරන්ස් එක ඔයගොල්ලෝ ගන්න පෙළඹෙනවා. මොකද එතනින් මෝගේජ් එක ගන්නවා. බැංකුව අපිට පේන්න තියෙනවා. ඒකේ කිසි ගැටලුවක් නැහැ කියලා. නමුත් ඒකේ කොන්දේසි ටික ඔයගොල්ලෝ ඔක්කොම දැනුවත් වෙන්නේ නැති හින්දා මට හිතෙනවා බොහොම සාධාරණයි ඕගලන්ව චුට්ටක් ඒක දැනුවත් කරොත් කියලා. එතකොට මම එකක් ඕගලන්ට පෙන්නන්නම්. මම ඩොකියුමන්ට් එකක් දැන් ස්ක්‍රීන් එකේ මම හිතන්නේ දේවන් මට සපෝට් එකක් දෙයි ඒක පෙන්නන්න. එතකොට මම ඔය පළවෙනි ඩොකියුමන්ට් එකකින් දැන් පෙන්නන්නේ එක බැංකුවකින් දෙන ආවරණයක්. මෙතන මම බැංකුව සඳහන් කරන්න මම කැමති නැහැ පෞද්ගලිකව. එතකොට ඒගොල්ලෝ කියලා තියෙනවා 12 major illnesses. ඒගොල්ලෝ critical condition එකේ major illnesses 12ක් cover කරනවා කියලා. එතකොට ඊළඟ ඩොකියුමන්ට් එකේ මම පෙන්නනවා පෞද්ගලික රක්ෂණ ආයතනයකින් දෙන කවර් එකක්. ඒගොල්ලෝ කියනවා trauma covered conditions. මෙතන ඇත්තටම ඔක්කොම 48ක් තියෙනවා. එතකොට මුලින්ම බැංකුවකින් දෙන conditions ගන්න හරි සීමා සහිතයි. පෞද්ගලික රක්ෂණ ආයතනයක් දෙන ප්‍රමාණය බොහොම වැඩි. ඒ කියන්නේ 3-4 ගුණයක් වැඩි. ඊළඟට තව පොඩ්ඩක් පල්ලෙහාට ගියොත් ඕගලන්ට පේනවා මේ කහ පාටින් highlight කරලා තියෙන තැන can only be paid once during the term of the policy and the benefit ceases on the payment of a claim. ඒ කියන්නේ අපි payment එකක් කරාට පස්සේ policy එක cancel වෙනවා. ඒ කියන්නේ critical condition cover. ඒක එහෙම නැත්නම් බරපතල රෝගය අපිට claim කරන්න පුළුවන් එකපාරයි. එතකොට ඒක claim කරන්න බැරි වෙනවා. එතනින් policy එක ඉවරයි. හැබැයි පෞද්ගලික රක්ෂණ ආයතනයකින් ඕගලන්ට ගත්තොත් ඒක දෙපාරක් claim කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඊළඟ තුන්වෙනි එක මම ඊළඟට පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා පෙන්නුවොත් ඒකේ තියෙනවා the cover ceases at age 65. ඒක තව එකක්. ඒ කියන්නේ අවුරුදු 65න් cover එක cease වෙනවා කියන්නේ අවුරුදු 65න් පස්සේ අපිට ආරක්ෂාවක් නැතුව යනවා. ආරක්ෂාවක් නැතුව යනවා කියන්නේ විශේෂයෙන්ම බරපතල රෝගයක් හැදුනොත් අවුරුදු 65 පහුවෙලා අපිට සල්ලි හම්බ වෙන්නේ නැහැ. එතකොට ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඇයි අපි මෙච්චර කාලයක් සල්ලි ගෙවුවා නම් දැන් ඇයි අපිට මේ ඉන්ෂුරන්ස් එක ගෙවන්නේ නැත්තේ කියලා. එතකොට බැංකුව සඳහන් කරන්න පුළුවන් නේ අපි මේ ඔයගලන්ට අදාළ policy documents ටික ඔක්කොම post කරලා තියෙනවා. ඔයගොල්ලෝ මේ බැලුවේ නැති එකට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ කියලා. ඉතින් ඒ හින්දා ඒ වගේ අසරණ වෙන තත්යකටවත් ඒ වගේ තත්යකටපත් වෙන්නත් කලින් අපි කියන්නේ ඉන්ෂුරන්ස් එක පොඩ්ඩක් රිවිව් කරලා අපිට දැනුවත් වෙන්න පුළුවන් නම් හොඳයි කියලා. තව එක කාරණාවක් තියෙනවා. අපි බරපතල රෝග ලක්ෂණය මම කිව්වා අර ලක්ෂයක් කියලා ජීවිත රක්ෂණයේ ලක්ෂ 5ක් කියලා කිව්වා. එතකොට ඒගොල්ලෝ කියන්නේ තව එකක් තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ කියන්නේ නැහැ කියන එක එතන වැරදි. නමුත් බැංකුවෙන් 99%ක්ම ට්‍රෝමා කවර් එකට අදාළ බරපතල රෝගට අදාළ ලක්ෂ දුන්නොත් ඒ ලක්ෂේ මේ ලක්ෂ 5න් අඩු වෙනවා. එතකොට මේ ලක්ෂය ගත්තට පස්සේ මේක ලක්ෂ 4ක් වෙනවා. නමුත් පෞද්ගලික ආයතනයකින් ගන්නකොට ඒ අවස්ථා දෙකම තියෙනවා. එකක් ඕනනම් අපිට අඩු වෙන්න ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ අඩු වෙච්ච ගාන වැඩි කර ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ ලක්ෂය ආවට පස්සේ මේ ලක්ෂ 5 අඩු නොවී තියෙන්නත් පුළුවන්.
ඒ ඔප්ෂන්ස් ගොඩාක් තියෙනවා ප්‍රයිවට් කියන්නේ පෞද්ගලික රක්ෂණ ආයතනයකින් ගද්දී මම එහෙම කියන්න හේතුව පෞද්ගලික රක්ෂණ ආයතනයක් කියන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන රස්සාව රක්ෂණය කරන එක. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් එහෙම නැත්නම් ඒගොල්ලෝ විකුණන භාණ්ඩේ ක්වොලිටි වැඩි මොකද ඒගොල්ලෝ කරන්නේ ඉන්ෂුරන්ස් විතරයි. හැබැයි බැංකුවකින් වෙන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධාන එක එක්ක ඕගොල්ලන්ට මෝගේජ් එකක් දෙනවා එක්ක සල්ලි ණයට දෙනවා ඕගොල්ලන්ගේ ඩිපොසිට් අරන් පොලිය ගෙවනවා. ඉන්ෂුරන්ස් කියන එක ඉන්නේ දෙවනියට. එහෙම නැත්නම් තුන්වෙනියට. එතකොට ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් එකක් අර තරම් හොඳ නොවෙන්න පුළුවන්. ඉතින් ඒක නමුත් ඒගොල්ලන්ට ඉන්ෂුරන්ස් විකුණන්න නැතුව ඉන්න මේ ඕනකමක් නෑ. ඒගොල්ලන්ට ඉන්ෂුරන්ස් විකුණන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඒ හින්දා අපි ඒ ගැන දැනුවත් වෙන එක වටිනවා. මේ දැන් මම තව එක ડોකියුමන්ට් එකක් පෙන්නන්නම්. ඒකේ තියෙනවා the critical condition benefit will be paid once only on payment of the critical condition benefit. The death and the terminal illness benefit will be reduced by the amount of the critical condition benefit claim payment. ඒකෙ පැහැදිලිවම කියනවා ගෙවන ගාන අරකින් අඩු වෙනවා කියලා. ඒකත් එක්ක මම තව එකක් කියන්න ඕනේ ඔයගලන්ට. එතන සඳහන් කරා critical terminal illness කියලා. එතකොට ජීවිත රක්ෂණය ඔයගොල්ලෝ දකිනවා death and terminal illness කියලා. ඕක ගොඩාක් කට්ටිය පටල ගන්නවා. terminal illness එකක් කියන්නේ මට කැන්සර් එකක් හැදුනොත් heart attack එකක් හැදුනොත් සල්ලි හම්බ වෙනවා කියලා. ඒක නෙමෙයි. terminal illness එකක් කියන්නේ දොස්තරලා දෙන්නෙක් කියන්න ඕනේ මේ පුද්ගලයා ජීවත් වෙන්නේ තව මාස 12යි. එතකොට ඕගලන්ට පුළුවන් ජීවිත රක්ෂණය ලබා ගන්න. හැබැයි එහෙම නැත්තම් ඒක හම්බ වෙන්නේ නැහැ. ඒතෝ heart attack එකක් කැන්සර් එකක් හැදුනට හම්බෙන්නේ ඒකට අපිට බරපතල රෝග ලක්ෂණ ආවරණයක් තියෙන්නම ඕනේ. මම හිතන්නේ ඒ ටික ගොඩක් පැහැදිලි. ඒකට මම සමරයිස් කරොත් ජීවිත රක්ෂණය, බරපතල රෝග රක්ෂණය සහ සිවියර් ට්‍රෝමා රක්ෂණය ඒක මේ තමයි විශේෂ කාරණා ටික දැනගන්න තියෙන්නේ. ඊට අමතරව මම දේවන් එක කතා කරගත්තේ ඒකයි. දැන් අපේ ටෙක්නොලොජි ගොඩක් වැඩි. ඒකින්ද ඕගොල්ලෝ කොහෙද ඉන්නේ කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා. ඕගොල්ලන්ට ඇත්තටම හිතනවා නම් කෝල් එකක් දීලා හරි මීටින් එකක් දීලා මොන හරි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ කියලා මගේ නම්බරයට හරි Facebook එකකින් බලලා හරි කෝල් එකක් දෙන්න. මම ඒක බොහොම සරලව පැහැදිලිව කරලා දෙන්නම්. අනිත් එක මේ Zoom මීටින් එකකින් ඇත්තටම ඒක ડોකියුමන්ට් සයින් කරන්නේ ඔක්කොම ටික කම්පියුටර් එකක් ඉස්සරහින් අපිට ලේසියෙන්ම කරගන්න පුළුවන්. ඊට අමතරව මම හිතන්නේ ඒ ටික තමයි විශේෂයෙන්ම කවර් කරගන්න ඕනකම තිබුණේ. එහෙනම් සුබ දවසක් අපි ආයි හම්බ වෙමු. මම බොහොම ඉක්මනට ඉතුරු වැඩසටහන් දෙකත් පටිගත කරලා අපි බලාපොරොත්තු වෙනවා ආයි හම්බ වෙන්න. එහෙනම් හැමෝටම සුබ දවසක්.